දරුවනි ආයුබෝවන්. අපි අද සාකච්ඡා කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව අපේ 12 වන ඒකකය. අපි මේකට 12 වෙනි යුනිට් එක කිව්වත් කමක් නැහැ, නැත්නම් 12 වෙනි නිපුණතාව කිව්වත් කමක් නැහැ. පලිබෝධ හා පලිබෝධ කළමනාකරණය. අපි කතා කරන්න ළමයිනේ මේ යටතේ හමුවන 3 වෙනි පාඩම. මොකක්ද පාඩම? වල් පැලෑටි. දැන් ඇත්තටම මේ යටතේ අපි මූලික වශයෙන් මතක් කරගත්තොත් කවුද වල් පැලෑටියක් කියන්නේ කියලා. මේ වල් පැලෑටියේ ඉතින් ළමයි අපිට විවිධාකාරයෙන් අර්ථ දක්වන්න පුළුවන්. අනවශ්‍ය ස්ථානයක වැවෙන ඕනෑම අනවශ්‍ය පැලෑටියක් වල් පැලෑටියක්. එහෙම නැත්නම් මෙතෙක් තම ආර්ථික විභවයේ හඳුනාගත් ඕනෑම ශාකයක් වල් පැලෑටියක්. එහෙම නැත්නම් වගා ශේෂ්ත්‍රයක වැවිලා භෝග ශාකත් එක්ක පෝෂක, ජලය, ඉඩකඩ, ආලෝකය ආදී සඳහා තරඟ කරලා භෝග ශාකවල අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මය අඩු කිරීමට සමත් ශාකයක් වල් පැලෑටියක්. ආදී වශයෙන් වල් පැලෑටි අර්ථ දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ස්ථානයකදී වගාවකින් ඉවත් විය යුතු හැඟෙන ඕනෑම පැලෑටියක් වල් පැලෑටියක්. ඉතින් මේ විදිහට අපිට විවිධාකාර විදිහට වල් පැලෑටි අර්ථ දක්වන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරන දල වශයෙන් දැනගන්න ඕන මොනවද වල් පැලෑටි වල තියෙන වාසි නැත්නම් හොඳ පැත්ත කියලා. මෙතෙන්දී අපිට වල් පැලෑටි විවිධාකාරයෙන් වැදගත් වෙන්න පුළුවන්. මේ වල් පැලෑටි වල අපිට විවිධ වාසි තියෙන්න පුළුවන්. මේවා අපට මිනිස් ආහාර වශයෙන් ගන්න පුළුවන්. සත්ව ආහාර වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඖෂධ වශයෙන් ගන්න පුළුවන්. වසුන් වශයෙන්. එහෙම නැත්නම් වායු ගුලින නයිට්‍රජන් තිර කරන්න. කසට කාබනික ද්‍රව්‍ය ලබා දෙන්න. පාංශු කාදනයේ වළක්වන්න. වසුනක් වශයෙන් ක්‍රියා කරන්න. කෘමි විකර්ෂක වශයෙන් ක්‍රියා කරන්න. සෙවිලි ද්‍රව්‍ය වශයෙන් ගන්න. එහෙම නැත්නම් ද්‍රව්‍ය අසුරද්දී යොදා ගන්න. ආදී වශයෙන් වල් පැලෑටි වල විවිධ හිතකර ලක්ෂණ නැත්නම් මීමැසි පාලනයේදී ඒගොල්ලන්ට මල් පැණි හා පරාග ලබා දෙන්න. ළමයෝ ආදී වශයෙන් වල් පැලෑටි වල විවිධ හිතකර ලක්ෂණ තියෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට වල් පැලෑටි වල අවාසි තියෙනවා. ළමයි මේගොල්ල ආලෝකය, ඉඩකඩ, පෝෂක, ජලය ආදී සඳහා භෝග ශාකත් එක්ක තරඟ කරනවා. ප්‍රතිඵලය වෙන්නේ අස්වැන්න අඩු කරනවා. එහෙම නැත්නම් වල් පැලෑටි කොටස් අස්වැන්නත් එක්ක මිශ්‍ර වෙනවා. අස්වැන්නේ ප්‍රමාණය වගේම දැන් පෝෂක, ජලය, ඉඩකඩ, ආලෝකය ආදී සඳහා තරඟ කරපුවාම අස්වැන්නේ ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් වගා ක්ෂේත්‍රයේ තිබිලා මෙයාගේ කොටස් අස්වැන්නත් එක්ක එකතු වෙලා අස්වැන්නේ ගුණාත්මය අඩු කරනවා. මේගොල්ල රෝග පරිබෝධ වලට අන්තර්ධාරක වශයෙන් ක්‍රියා කරනවා. මීට අමතරව මේගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා සමහර අවස්ථාවල සමහර භෝග ශාක වලට නොයෙකුත් තරංගයන් ලබා දෙන්න. එහෙම නැත්නම් භෝග ශාක වලට හානිකර ද්‍රව්‍ය පසට නිකුත් කරන්න. ඒ වගේම ඇලිලෝත්පත්ති තත්ත්වය පෙන්වුම් කරනවා. ජල මාර්ග අවහිර කරනවා. ගොවියාගේ වැඩ කිරීමේ හැකියාව අඩු කරනවා. මේවා තියෙනකොට මර්ධනය කරන්න කාලේ මුදල් හා ශ්‍රමය වැය වෙනවා. එතකොට ඒ මගින් ආදායම අඩු වෙනවා. ගොවියාගේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. ඒ වගේම මේගොල්ල සමහර වෙලාවට ඉඩම් වල අගය අඩු කරනවා. ඉතින් මේ වාගේ වල් පැලෑටි වල අවාසි තියෙනවා. ළමයි වල් පැලෑටි සම්බන්ධයෙන් වෙලා තියෙන්නේ ඒ වායේ තියෙන වාසි වලට වඩා අවාසි වෙයි. ඒ නිසා අපේ කල්පනාව මෙන්න මෙහෙමයි එන්නේ වල් පැලෑටි මර්ධනය කරන්නයි. ඉතින් මේ වල් පැලෑටි මර්ධනය කිරීමට කලින් අපි මේ වල් පැලෑටි වල යම් දේවල් ගැන දැනගන්න එපායයි. ඒ ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. දැන් වල් පැලෑටි අපි සතුරෙක් වශයෙන් ප්‍රකාශ කළාට පස්සේ අපි ඉස්සෙල්ලම කරන්න ඕන මොකක්ද? මේ වල් පැලෑටි පිළිබඳව දැනගන්න එපාය. දැන් සතුරෙක් මර්ධනය කරන්න ගියාම අපි ඉස්සෙල්ලා මේ සතුරා පිළිබඳ තොරතුරු දැනගන්න එපාය. මෙන්න මේ යටතේ අපි කරන දෙයක් තියෙනවා. අපි වල් පැලෑටි වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. මේකට සමහරු කියයි classification of weeds කියලා. මේකට සමහරු කියයි classification of weeds කියලා. මේ යටතේ කියනවා වල් පැලෑටි රූපීය වශයෙන්, ඒ කියන්නේ යාගේ රූපේ විදිහට, කායික වශයෙන් යාගේ කායික ක්‍රියාවලින් හා වෙනත් විවිධාංශ වලින් එකිනෙකාට වෙනස් නිසා ඒවා හඳුනා ගන්න පහසු වෙන්න, පාලනය කරගන්න පහසු වෙන්න අපි කාණ්ඩ වලට වෙන් කිරීමක් හේවත් වල් පැලෑටි වර්ගීකරණයක් කරනවා.
වල්පැලෑටි වර්ගීකරණය කියලා කියන්නේ කිසියම් වල්පැලෑටි කාණ්ඩයක් නැත්නම් කිසියම් වල්පැලෑටි ඇත්තම කිව්වොත් ළමයි සමජාතීය කාණ්ඩවලට වෙන් කරනවා. වල්පැලෑටි සමූහයක් දුන්නාම ඒක සමජාතීය කාණ්ඩවලට වෙන් කිරීමට අපි කියනවා වල්පැලෑටි වර්ගීකරණය කියලා. කිසියම් වල්පැලෑටි සමූහයක් එකිනෙකාට සමාන හෙවත් සමජාතීය කාණ්ඩවලට වෙන් කිරීමට අපි කියනවා වල්පැලෑටි වර්ග කිරීම නැත්නම් වල්පැලෑටි වර්ගීකරණය කියලා. දැන් මේකේ තියෙන වැදගත්කම අපිට කියලා තියෙනවා. මේකේ වැදගත්කම් කීපයක් දක්වන්න පුළුවන්. එක ප්‍රධාන වැදගත්කමක් තමයි ළමයි මේ විදිහට වල්පැලෑටි වර්ගීකරණය මගින් අපිට යම් වල්පැලෑටියක් දුන්නාම ඒක අනෙක් ශාක වලින් වෙන් කරලා හඳුනා ගැනීමේ පහසුවක් තියෙනවා. මේ අහවල් වල්පැලෑටිය කියලා අපිට ඒක හඳුනා ගන්න පහසු වෙනවා. මෙතන කියලා තියෙනවා මේ හඳුනා ගැනීමේ පහසුව ගැන. වර්ගීකරණය කියන්නේ සමජාතීය කාණ්ඩ වලට වෙන් කරනවා. ඒ වගින් අපිට වල්පැලෑටි වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මෙයා අහවල් වල්පැලෑටිය. එහෙනම් මෙයා අහවල් වල්පැලෑටිය කියලා හඳුනාගත්තට පස්සේ අපට පුළුවන් ඒ අනුව ඒගොල්ලන් මරා දැමීම හේවත් මර්ධන වැඩසටහන් පිළියෙල කරන්න. නැත්තම් මර්ධන ක්‍රම සැලසුම් කරන්න පුළුවන්. මෙන්න මෙයා තමයි අහවල් වල්පැලෑටිය. එහෙනම් මෙයා මරා දාන්න, මෙයා විනාශ කරන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා අපිට මර්ධන ක්‍රම සැලසුම් කරන්න පුළුවන් වෙනවා. මීට අමතරව අපට තව අමතර වාසියක් වශයෙන් ගත්තොත් එච්චර වැදගත් නැහැ. නමුත් අපට පුළුවන් වෙනවා ළමයි වල්පැලෑටි මේ විදිහට වර්ග කරපුවාම ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න. අපි කතා කරන්නේ මෙන්න මේ අහවල් වල්පැලෑටිය කියලා වර්ගීකරණය මගින් දක්වපුවාම අපට තවදුරටත් එයා පිළිබඳව ඉගෙන ගන්න හේවත් අධ්‍යයනය කරන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම මේකයි අහවල් වල්පැලෑටිය කියලා තව කෙනෙකුට තවත් මේක උනන්දුවක් දක්වන මේක මර්ධන ක්‍රම හෝ මෙයා ගැන ඉගෙන ගන්න කෙනෙකුට විස්තර කරන්න පුළුවන් වෙනවා. වල්පැලෑටිය විස්තර කිරීමේ හැකියාවක් ලැබෙනවා මේ මගින්. මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් අපට වල්පැලෑටි වර්ගීකරණය මගින් ලැබෙන වැදගත්කම් හෙවත් වාසි වෙන්නේ. මොකද මෙතනින් විභවගත ප්‍රශ්නයක් වගේ අහන්න පුළුවන්. වල්පැලෑටි වර්ගීකරණය කියන්නේ මොකක්ද? සමජාතීය කාණ්ඩ වලට වෙන් කරන එක. ඒකේ තියෙන වැදගත්කම් මොනවද කියලා. වල්පැලෑටි වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව හඳුනාගත්තාම වර්ග කරපුවාම මර්ධන ක්‍රම යොදන්න පුළුවන් වෙනවා. වල්පැල පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තව කෙනෙකුට විස්තර කරන්න පුළුවන් වෙනවා. මොකද අපි ගත්තොත් එහෙම එකම වල්පැලෑටිය විවිධ පැතිවල විවිධ නම් වලින් හැඳින්වෙනවා. සමහර පැතිවල අපි ගත්තොත් elephant of scab මේකට සමහර පැතිවල ඇත්තඩි කියනවා. සමහර පැතිවල ඇස් අඩි කියනවා. එහෙම නැත්නම් සමහර පැතිවල වෙල් මාරුක් කියනවා, මාරුක් කියනවා, මාරතු කියනවා. එකම ශාකයේ එක එක පැතිවල විවිධ නම් වලින් හඳුන්වනවා. අපිට ඒ ගැටලුව හඳුනා වළක්වා ගන්න පුළුවන් හරියට විධිමත් වර්ගීකරණයක් ඉදිරිපත් කිරීමෙන්. ඒ නිසා වල්පැලෑටි වර්ගීකරණය අපට වැදගත් වෙනවා. දැන් ළමයි වර්ගීකරණයක් ගත්තාම ඒකට බලපාන පදනම් තියෙන්න ඕන. කිසියම් වර්ගීකරණයක් ගත්තාම ඒකට බලපාන පදනම් තියෙන්න ඕන. දැන් මේ යටතේ අපිට දක්වන්න පුළුවන් වල්පැලෑටි වර්ගීකරණයේදී පදනම් එකක් නෙවෙයි තුනක් යෝජනා වෙලා තියෙනවා. පළවෙනි එක ජීවන චක්‍රයේ දිගාණු, ඊළඟට රූපාකාරය අනුව, ඊළඟට වැඩෙන පරිසරය අනුව. අපි ගත්තොත් එහෙම වල්පැලෑටි නෙවෙයි පොදුවේ යම් ශාකයක ජීවන චක්‍රය මොන විදිහටද ශාකයක ජීවන චක්‍රය පවතින්නේ? මුලින්ම එයා බීජයක් වෙන්න පුළුවන්. මේ බීජය ප්‍රරෝහණය වෙලා කුඩා බීජ පැලයක් ලබා දෙනවා. ඊළඟට එයා තවදුරටත් වර්ධනය වෙලා වැඩෙන ශාකයක් බවට පත් වෙනවා. මෙන්න ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ශාකේ මල් පිපෙනවා. එහෙම නැත්නම් මෙයාගේ පුෂ්පීකරණය ඇති වෙනවා.
ඊළඟට මෙයාගේ ඵල හට ගන්නවා. ඊළඟට ඵල මේරීමක් සිදු වෙලා ශාකයේ ජීවන චක්‍රය ඉවර වෙනවා. මෙන්න මෙහෙම තමයි ශාකයක ජීවන චක්‍රය ගමන් කරන්නේ. මේ අනුව ළමයි මට ශාකයක ජීවිත කතාව නැත්තම් ජීවන චක්‍රයේ ප්‍රධාන අවස්ථා දෙකකට බෙදන්න පුළුවන්. එක අවස්ථාවකට අපි කියනවා ළමයි වර්ධක අවධිය කියලා. අනික් අවස්ථාවට කියනවා ප්‍රජනක අවධිය කියලා. සමහරු මේ ප්‍රජනක අවධිය කියන එකනොත් කොටසක් අයින් කරලා ප්‍රජනක අවධිය මගින් අවසන් කරලා ඵල හට ගැනීමෙන් අවසන් කරලා මේ ඵල මේරීම එහෙම නැත්නම් ශාකය ඵල මෝරලා මිය යාම දක්වා අවස්ථාව වෙනම අවධියක් බවට බෙදෙනවා. එහෙම කරන්නත් පුළුවන්. මෙතන තියෙනවා එක අවධියක්. ඒකට කියනවා වර්ධක අවධිය කියලා. ඊළඟට වර්ගයා බෝ කරන හේවත් ප්‍රජනක අවධියක් ගැන කතා කරනවා. ඊළඟට තව අවධියක් ගැන කතා කරනවා පරිණත අවධිය හේවත් මේරීමේ අවධිය කියලා. අපට ශාකයක ජීවිත කාලය මේ විදිහට ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. මේ එක ආකාරයක්, මේ තව ආකාරයක්. ළමයි පළවෙනි වර්ගීකරණය අනුව අපි ගත්තොත් ශාකයක වර්ධක අවධිය කියන්නේ නැත්නම් වැඩෙන අවධිය කියන්නේ ඇත්තෙන්ම කිව්වොත් අප්‍රත්‍යාවර්තී ලෙස වේලි ස්කන්ධය වැඩි වෙන කාලය. එයා බීජයක් වශයෙන් ජීවිතය ආරම්භ කරනවා. ප්‍රරෝහණය වෙලා බීජ පැලයක් ලැබෙනවා. මේ ලැබෙන බීජ පැලේ ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. වර්ධනය කියලා කියන්නේ අප්‍රත්‍යාවර්තී ලෙස වේලි ස්කන්ධය වැඩි වීම. එතකොට මෙන්න මේ විදිහට යම් ශාකයක අප්‍රත්‍යාවර්තී ලෙස වේලි ස්කන්ධය වැඩි වෙන යුගයට අපි කියනවා වර්ධක අවධිය කියලා. මේ කාලයේදී ශාකයේ උස වැඩි වෙන්න පුළුවන්, පත්‍ර සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්, පත්‍ර වර්ගඵලය වැඩි වෙන්න පුළුවන්, මුල් වර්ධනය වෙන්න පුළුවන්, අංකුර හට ගන්න පුළුවන්, ශාකයේ පැතිරී වැඩෙන්න ආදී වශයෙන් පුළුවන්. ඒතර දැනගන්න ඕනෑම ශාකයකින් ඕනෑම ජීවියෙකුගෙන් සුභාදහම බලාපොරොත්තු වන අරමුණ වර්ධනය හේවත් අප්‍රත්‍යාවර්ති ලෙස වීර්ය ස්කන්ධය වැඩි කරගන්න එක නෙවෙයි. එහෙනම් මොකක්ද? තම වර්ගයා බෝ කරන එක. තම වර්ගයා බෝ කරනවට අපි කියන්නේ ප්‍රජනනය කියලා. එහෙමනම් මොකද වෙන්නේ? ඕනෑම ජීවියෙක් ඕනෑම ශාකයක් තම වර්ධක අවධිය අවසානයේදී එළඹෙනවා ප්‍රජනක අවධියට. ප්‍රජනක අවධියේදී බොහෝ විට දැන් ශාකවල මේ සතුන්ගේ ලක්ෂණයක් තියෙනවා. සතාගේ වර්ධක අවධිය යම් කාලයක් ගියාට පස්සේ ප්‍රජනක අවයව හට ගන්නවා. නමුත් ශාකවල එහෙම නැහැ. ශාකවල ප්‍රජනක අවයව හටගන්නේ එයාගේ වර්ධක අවධිය ඉවර වුණාට පස්සේ. ඒතර මේ අනුව ශාකයක ප්‍රජනක අවයව හට ගන්නවත් එක්කම ශාකයේ පැහැදිලිව තම වර්ගයා බෝ කරන ඒවා ප්‍රජනක අවධියට අවතීර්ණ වෙනවා. ළමයි දැනගන්න ශාකයක හමුවන මේ ප්‍රජනක අවයවයේ තමයි මොකක්ද? පුෂ්පය කියන්නේ. ශාකයක හමුවන ප්‍රජනක අවයවයට අපි කියනවා පුෂ්පය කියලා. ශාකයක හමුවන ප්‍රජනක අවයවය තමයි ළමයෝ පුෂ්පය. පුෂ්ප හටගන්නේ තම වර්ගයා බෝ කරලා. එතකොට පුෂ්පීකරණය හෙවත් ශාකයක පුෂ්ප හටගන්නවත් එක්කම එයාගේ වර්ධක අවධිය නිමා වෙලා එයා ප්‍රජනක අවධිය හෙවත් තම වර්ගයා බෝ කරන අවධියට එනවා. එහිදී මුලින්ම ශාකයේ පුෂ්ප හටගන්නවා. පස්සේ මේ පුෂ්පවල තියෙන ඩිම්බ හා පරාග සංසේචනය වෙනවා. යුක්තාණුවක් හැදෙනවා. වර්ධනය විකසනය වෙලා අවසානයේ ඵලයක් බවට පත් වෙනවා. ඊළඟට ඒ ඵලය මේරීම සමග අපි ශාකයේ අස්වනු නෙදීමක් හෝ ශාකයේ මිය යාමක් වෙනවා. එතකොට මේ වර්ධක අවධියෙන් පසු සිදුවන මේ පුෂ්පීකරණය, ඵල හට ගැනීම,
ඵල මේරීම, ශාක මිය යාම කියන සමස්ත ක්‍රියාවලිය සමහරු ප්‍රජනක අවධිය වශයෙන් සලකනවා. මේ එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. කොහොම වුණත් වර්ධක අවධිය අවසානයේ පුෂ්ප හටගත්තට පස්සේ ඒ පුෂ්පය පරාගණය හා සංසේචනය වෙලා ඵලයක් බවට පත්වීම දක්වා සමහරු ප්‍රජනක අවධිය වශයෙන් සලකනවා. ඉන්පසු ඒ ඵලය පරිණත වීම, මේරීම ආදිය වෙනම අවධියක් හෙවත් පරිණත හෙවත් මේරීමේ අවධියක් කියලා කියනවා. කොහොම වුණත් ළමයි මේ අපගේ වල්පැලෑටිවල ජීවිත කාලය සම්බන්ධ වර්ගීකරණයේදී අපි යොදා ගන්නවා ජීවන චක්‍රයේ දිගානුව හෙවත් වල්පැලෑටිවල ජීවිත කාලය අනුව වර්ගීකරණයේදී අපි කතා කරන්නේ ප්‍රධාන අවධීන් දෙකේ කතන්දරේ. මොකක්ද? මේ වර්ධක අවධිය හා ප්‍රජනක අවධිය ගැන. අපි ඒ හැර විශේෂයෙන්ම පරිණත හෙවත් මේරීමේ අවධියක් ගැන උනන්දුවක් නැහැ. එහෙනම් බලමු මොකක්ද මේ ජීවන චක්‍රයේ දිගානුව වල්පැලෑටි වර්ගීකරණය කියන්නේ කියලා. දැන් බලන්න ජීවන චක්‍රයේ දිගානුව වල්පැලෑටි ආකාර දෙකකට බෙදෙනවා. ඒකට කියනවා ඒක වාර්ෂික වල්පැලෑටි, අනිකට කියනවා බහුවාර්ෂික වල්පැලෑටි කියලා. අපි ඉස්සෙල්ලම ගත්තොත් ඒක වාර්ෂික වල්පැලෑටි. මේවට සමහරු කියනවා ඇනුවල් වීඩ්ස් කියලා. ඇනුවල් කියන්නේ අවුරුද්දක් කියන එකනේ. ඒක වාර්ෂික වල්පැලෑටි කියලා කියන්නේ ඒවට අපි කියනවා ඇනුවල් වීඩ්ස් කියලා. වර්ෂයක් හෝ ඊට අඩු කාලයක් තුළ ශාකයේ වර්ධනය නිමා කරලා පුෂ්ප හා බීජ හට ගැනීමෙන් පස්සේ මිය යනවා. එහෙනම් බලන්න මෙහිදී අපිට හමු වෙන්නේ අවස්ථා දෙක මේ විදිහට. වර්ෂයක් හෝ ඊට අඩු කාලයක් තුළදී මොකද්ද වෙනවා? ඒ කියන්නේ ශාකයක වර්ධනය නිමා වෙනවා. ඔය ශාකයේ වර්ධනය නිමා වෙනවා කියන්නේ මොකක්ද ළමයි? මේ ශාකයේ වර්ධක අවධිය. මෙන්න තියෙනවා ශාකයේ වර්ධක අවධිය. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? පුෂ්ප හෝ බීජ හට ගැනීමෙන් පස්සේ මිය යනවා. එහෙනම් මේ පුෂ්ප හෝ බීජ හට ගන්නා අවධියට අපි පොදුවේ කියනවා ප්‍රජනක අවධිය කියලා. මොකක්ද මේ වාර්ෂිකේවත් ඒක වාර්ෂික වල්පැලෑටි වල ලක්ෂණය? වර්ෂයක් හෝ ඊට අඩු කාලයක් තුල එක්කෝ අවුරුද්දක් එහෙම නැත්නම් ඊට අඩු කාලයක් තුල මෙන්න මේ ක්‍රියාවන් දෙකම සිද්ධ වෙනවා. මොකද්ද ක්‍රියාවන් දෙක? ශාකයේ වර්ධනය නිමා වෙනවා නැත්නම් වර්ධක අවධිය නිමා වෙනවා. ඊළඟට ප්‍රජනක අවධියටපත් වෙලා පුෂ්ප හටගෙන බීජ හටගෙන ඵල හටගෙන මිය යනවා. එහෙම නැත්නම් ඒකත් ඉවර වෙනවා. එතකොට මේ වර්ධක හා ප්‍රජනක කියන අවධීන් දෙකටම ගතවන කාලය එක්ක වසරක් එහෙම නැත්නම් ඊට වඩා අඩු කාලයක්. මේ තියෙන්නේ කාලය නම් මේ තියෙන්නේ වසරක කාලය වෙන්න පුළුවන්. එක වසරක් තුලදී වර්ධක අවධියයි ප්‍රජනක අවධියයි දෙකම ඉවර කරගන්නවා. වසරක් හෝ ඊට අඩු කාලයක් නිසා අපි කියනවා ඒක වාර්ෂික වල්පැලෑටි කියලා. දැන් අනික තමයි මේ ඒක වාර්ෂික වල්පැලෑටි වල කතාව. වර්ධක අවධිය සිද්ධ වෙනවා, ප්‍රජනක අවධිය අවසානයේ බීජ හට ගන්නවා, ඵල හට ගන්නවා. එතනින් පස්සේ ශාකය මිය යනවා. එතනින් පස්සේ වල්පැලෑටිය මිය යනවා. ඒ සමග එයාගේ ජීවන ප්‍රවෘත්තිය නිමා වෙනවා. මේකයි ඒක වාර්ෂික වල්පැලවල ලක්ෂණය. මේ කියලා තියෙන්නේ වර්ෂයක් හෝ ඊට අඩු කාලයක් තුළ ශාකයේ වර්ධනය නිමා කරලා පුෂ්ප හා බීජ හටගත්තට පස්සේ මිය යනවා. එතනින් පස්සේ තියෙන්නේ නෑ. එතකොට වැදගත්කමක් තියෙනවා මේවායේ පුෂ්ප හටගන්න ඉස්සරලා මේවා ගලවා හෝ විනාශ කරන්න ඕන. ඒකයි වැදගත් වෙන්නේ. පුෂ්ප හට ගැනීමට පෙර තමයි මේවා ගලවා දැමීමක් හෝ විනාශ කිරීමක් කළ යුත්තේ. ඇයි පුෂ්ප හට ගැනීමට පෙර ගලවා හෝ විනාශ කිරීම වැදගත් වෙන්නේ? ඒකට හේතුව මේකයි ළමයි. මේවායේ පුෂ්ප හටගන්නවත් එක්කම ජීවිත කාලයේ කෙටි හින්දා
මේවායේ පුෂ්ප හට ගන්නවත් එක්කම බොහොම කෙටි කාලයක් තුල පරාගණය සංසේචනය වෙලා බීජ නිපදවනවා. පුෂ්ප හට ගැනීම සමගම මේවායේ බීජ නිපදවනවා. ඉතින් ඒ නිසා පුෂ්ප හටගත්තා කියන්නේ බොහෝ දුරට බීජ නිපදෙව්වාම කියන එක තමයි. ඒතර පුෂ්ප හටගත්තාට පස්සේ අපි බීජ නිපදවන්න කාලය දුන්නොත් අපි මේ මව් වල්පලයට ඉවර කළාට ඒකේ බීජ පසට වැටිලා ඉවරයි. ඒ මගින් මොකද වෙන්නේ? ඊළඟ වල්පලයට පරම්පරාව හටගන්නවා. ඒ නිසා මේවායේ පුෂ්ප හට ගැනීම හා බීජ හට ගැනීම බොහෝ විට කෙටි කාල පරාසයක් තුළ සිදුවන නිසා හොඳම දේ තමයි පුෂ්ප හට ගැනීමටත් පෙර වල්පලයටිය ගලවා දාන එක. එහෙම නැත්නම් මෙයා බීජ නිපදවලා පසට බීජ හලනවා. මෙහෙම කියන්න හේතුව මොකක්ද එහෙනම්? පුෂ්ප හට ගැනීම හා බීජ හට ගැනීම පුෂ්ප හට ගැනීම හා බීජ හට ගැනීම ඉතා කෙටි කාල පරාසයක් තුළ සිදු වෙනවා. පුෂ්ප හට ගැනීම හා බීජ හට ගැනීම ඉතා කෙටි කාල පරාසයක් තුළ සිදු වෙනවා. ඉතා කෙටි කාල පරාසයක් තුළ සිදුවීම තමයි මේකට හේතුව. ඒ නිසා පුෂ්ප හට ගන්නකම් බල ඉන්න හොඳ නෑ. මොකද බොහෝ විට ඒ සමගම බීජත් හට ගන්නවා. හොඳම දේ මොකක්ද එහෙනම්? පුෂ්ප හට ගන්නත් ඉස්සරලා වල්පලයට මර්ධනය කරන එක. හැබැයි ජීවත් වෙන්නේ ඊටාම කෙටි කාලයයි. අවුරුද්දකටත් වඩා අඩු කාලයක් ඉඳලා මේවායේ අඩංගු තැන්පත් හේවත් සංචිතාහාර ප්‍රමාණය හරි අඩුයි. මොකද ජීවිත කාලය කෙටි නම් ගොඩක් සංචිතාහාර තියාගන්න ඕනේ නැහැ. හැබැයි මේගොල්ලන්ගේ ලක්ෂණය තමයි මේගොල්ලෝ වරකට බීජ විශාල සංඛ්‍යාවක් නිපදවනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ යටතේ හමු වෙනවා වල්පැලෑටියක් පාතීනියම් කියලා. එහෙම නැත්නම් එයාගේ විද්‍යාත්මක නාමය පාතීනියම් හිස්ට්‍රොෆෝරස් වෙනවා. මේක හරිය නරක වල්පැලෑටියක්. මෙයාගේ නම පාතීනියම් එහෙම නැත්නම් පාතීනියම් හිස්ටෙරෝෆෝරස් වෙනවා. මෙන්න මේ වල්පැලෑටියේ ළමයි වරකදී සජීවී බීජ 15000කට අධික සංඛ්‍යාවක් නිපදවනවා. එක ශාකයකින් මේ වල්පැලෑටියේ වරකදී බීජ 15000කට අධික සංඛ්‍යාවක් නිපදවනවා. ඒ නිසා මේගොල්ලන්ගේ පුෂ්පීකරණය වෙලා බීජ හට ගන්නකම් ඉන්න එක ඇඟට ගුණනේ. මෙන්න අපි දක්වලා තියෙනවා. දැන් අනික තමයි මේගොල්ලන්ගේ බොහෝ විට පොළොවේ දැන් මේගොල්ලන්ගේ එක පැත්තකින් අඩංගු සංචිතාහාර අඩුයි. මොකද ජීවත් වෙන්නේ අවුරුද්දක් හෝ ඊට වඩා අඩු කාලයක් නම් ගොඩක් ආහාර තැන්පත් කරගන්න අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා අඩංගු සංචිතාහාර අඩු වෙනවා. මේක එක ලක්ෂණයක් වෙනවා. ළමයෝ අනික තමයි මේගොල්ලන්ගේ භූගත කොටස් එහෙම නැත්නම් පොළොවේ යට කොටස් හරි අඩුයි. තව ලක්ෂණයක් තමයි මේගොල්ලන්ගේ පොළොවේ යට කොටස් හරි අඩුයි. මොකද සංජිතාහාර අඩු නම් ඒවා තැන්පත් වෙලා පොළොවේ යට අලවාගේ දේවල් හැදෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා මේගොල්ලන්ගේ භූගත සංචිත හේවත් භූගත කොටස් අවමයි. ඒ නිසා පහසුවෙන් මර්ධනය කරන්න පුළුවන්. හැබැයි වරකට බීජ විශාල සංඛ්‍යාවක් නම් නිපදවන. මෙන්න උදාහරණ කුප්පමේනියා ඇකලිෆා ඉන්ඩිකා කටුතම්පලා ඇමරැන්තස් ස්පිනෝසස් පැනිතෝර කැසියා ඔක්සිඩෙන්ටාලිස් ගිරාපලා කෝමලිනා විශේෂය නැත්නම් කෝමලිනා බෙන්ගාලෙන්සිස් කෝමලිනා බෙන්ගාලෙන්සිස් එහෙම නැත්නම් බොල් හිඳ සයනොටිස් පිලෝසා ඒක වාර්ෂිකයි. හුලංතලා ඉලියු තෙරන්තෙරා රුඩෙරාලිස්. හැබැයි දැනගන්න සමහර පොත්වල සඳහන් වෙනවා ළමයි මේ හුලංතලා වලටම තව නමක් ඒක තමයි
ආජිරාටම් කොනිසොයිඩ්ස්. ආජිරාටම් කොනිසොයිඩ්ස්. ඒ වගේම කුඩමැට්ට ෆිම්බ්‍රිස්ටයිලිස් විශේෂය එහෙම නැත්නම් කියත හැකි ෆිම්බ්‍රිස්ටයිලිස් ලිටොරාලිස් කියලා. කුඩමැට්ට වලට. හීන් ගෙඳකොළ පෝටුලැගා ටියුබරෝසා බලු නගුට ස්ටැචිටාෆිටා ඉන්ඩිකා මොනර කුඩුම්බිය වර්නෝනියා සිනෙරා මේක කැඳෙහිමත් හදනවා නේද? කඩු පහර එමීලියා සොන්චිෆෝලියා. දැන් මෙහෙමයි. කෙනෙක් අහයි අපි මේ විද්‍යාත්මක නාම කටපාඩම් කරන්න ඕනද කියලා. නෑ. අඩුම ගානේ ඒක වාර්ෂික යටතේ දෙක තුනක්වත් මතක තියාගන්න වෙනවා. හැබැයි ඔබට තියෙනවා පොඩි ප්‍රැක්ටිකල් එකක්. මොකක්ද වල්පැලෑටි එකතුවක් හෙවත් වල්පැලෑටි පොතක් සෑදීම. අන්නේ වල්පැලෑටි පොත හදනකොට ඔයා වල්පැලෑටි එක වැඩ කරද්දී මේ ගැන අවබෝධයක් ලැබෙනවා. එහෙනම් අපි එනවා බහුවාර්ෂික වල්පැලෑටි වලට. ළමයි මේ බහුවාර්ෂික වල්පැලෑටි වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා තමයි perennial weeds කියලා. අපි perennial weeds කියලා කියන්නේ තමන්ගේ ජීවිත කාලයට වසරකට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. මට හැබැයි එක දෙයක් මෙතනදි මතක් වෙනවා ළමයි. පරණ නිර්දේශය යටතේ තිබුණා ඔය අතරතුර තවත් වල්පැලෑටි කට්ටියක් ඒගොල්ලන්ගේ ජීවිත කාලේ මත ඒගොල්ලන්ට කිය හිටියා අපි මම නිකන් කියන්නේ මේක පටල ගන්න එපා. ඒගොල්ලන්ට කිය හිටියා ද්විවාර්ෂික වල්පැලෑටි කියලා. ඉංග්‍රීසියෙන් කිය හිටියා ඒගොල්ලන්ට බයනියර්ස් කියලා. ඒගොල්ලන්ගේ ලක්ෂණය වුණේ ජීවිත කාලයේ දිග අවුරුද්දකට වඩා වැඩි හැබැයි අවුරුදු දෙකකට වඩා අඩුයි. නමුත් දැනගන්න නව නිර්දේශය යටතේ ද්විවාර්ෂික කියන කට්ටිය නැහැ. ඒගොල්ලත් දාලා තියෙන්නේ බහුවාර්ෂික ගොට්ට තමයි. අපි යොදා ගන්න සීමාකාරී කාලය අවුරුද්දයි. අවුරුද්දට වඩා අඩු නම් අවුරුද්දක් හෝ ඊට අඩු නම් ඒක වාර්ෂිකයි. ජීවිත කාලයේ දිග අවුරුද්දක් හෝ ඊට වැඩි නම් අනිවාර්යයෙන්ම බහුවාර්ෂිකයි. ද්විවාර්ෂික කියලා කතාවක් නැහැ. ඒක මම පොඩ්ඩක් මෙතන මතක් කරන්න කැමතියි. නැත්නම් ආයි ඕගොල්ලෝ කෝ ද්විවාර්ෂික කියලා දැනගන්න ඒක අපේ නව නිර්දේශයට අපි කතා කරන එකක් නෙවෙයි. හරි. දැන් ළමයි කෙසේ හෝ වේවා තමාගේ ජීවිත කාලයේ දිග වර්ෂයකට වඩා වැඩි නම් නැත්නම් එක වසරකට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා නම් ඒගොල්ලන්ට අපි කියනවා බහුවාර්ෂික වල්පැලෑටි හෙවත් perennial weeds කියලා. මේ ශාකවල ලක්ෂණයක් තියෙනවා. මේගොල්ලෝ ඔක්කොම නෙමෙයි. සමහර කට්ටිය ඉන්නවා කිසියම් මට්ටමක් දක්වා වර්ධනය වෙනවා. වර්ධනය වෙලා මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් සමහරු කරනවා. මේගොල්ලන් හුඟ දෙනෙක් කරන්නේ ඕක තමයි. මම ගත්තොත් මෙහෙම කාල පරාසයක් මෙතන මම දක්වලා තියෙනවා කාල පරාසයක් මෙන්න තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි වසර. මේ තියෙන්නේ ළමයි දෙක හා ඉන්පසු වසරවල්. දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද ආදී වශයෙන් යන්න පුළුවන් මේක දිගටම. හරිද? ඔහොම යනවනේ. දැන් අපි කලින් කතා කළා ඒක වාර්ෂික වල්පැලෑටි ගැන. ඒක වාර්ෂික වල්පැලෑටි වල ලක්ෂණය මොකක්ද ළමයි? එකම අවුරුද්දක් තුල තමාගේ වර්ධක වර්ධනය කරගන්නවා. ඊළඟට ඒ අවුරුද්ද තුලදීම එයාගේ ප්‍රජනක වර්ධනයත් කරලා මැරෙනවා. එතනින් පස්සේ මේ පරිච්ඡේදය ඉවරයි. chapter close. ආයෙ යා ගැන කතාවක් නැහැ. පළවෙනි අවුරුද්දේම වර්ධක වර්ධනය ඉවර කරගන්නවා.
පළවෙනි අවුරුද්දෙම ප්‍රජනක වර්ධනයත් ඉවර කරගන්නවා. මේ જાතියේ වල්පල යටි වලට අපි කිව්වා ඒක වාර්ෂික වල්පල යටි කියලා. මේ ගැන තමයි අපි ඉස්සෙල්ලා කතා කළේ. දැන් අපිට හම්බ වෙලා තියෙනවා ජීවිත කාලයේ දිගානුව තව කට්ටියක් අපි කියනවා ඒගොල්ලන්ට බහුවාර්ෂික වල්පල යටි කියලා. මේගොල්ල කරන්නේ මේ වාගේ දෙයක්. මේගොල්ලන්ගේ හුඟක් අය පළවෙනි අවුරුද්දේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ කාලය තුල එයාගේ වර්ධක වර්ධනයේ පමණක් පවත්වා ගන්නවා. මේ සම්පූර්ණ කාලයම ගත කරන්නේ එයාගේ වර්ධක වර්ධනයේට. ඊළඟට පළවෙනි අවුරුද්දෙන් පස්සේ නැත්නම් දෙවෙනි අවුරුද්දේ තමයි එයා තමන්ගේ ප්‍රජනක වර්ධනයට එළඹෙන්නේ. දෙවෙනි අවුරුද්දේ තමයි එයාගේ ප්‍රජනක වර්ධනයට එළඹෙන්නේ. මම මෙතන ලියන්නම්කෝ. ප්‍රජනක අවධිය හෙවත් ප්‍රජනක වර්ධනයට එළඹෙන්නේ දෙවෙනි අවුරුද්දේ. සමහරු කරන දෙයක් තියෙනවා දෙවෙනි අවුරුද්දේ හොයින් පස්සේ ප්‍රජනක වර්ධනයටපත් වෙලා මේ වගේ බීජ නිපදවලා සමහරු මිය යනවා. මේ එක කණ්ඩායමක් බහුවාර්ෂිකවල එක්වරක් බීජ නිපදවලා ඉන්පසු මිය යනවා. මේගොල්ලෝ කරන්නේ වරක් බීජ නිපදවලා ඇත්තටම මිය යන එක. අපි එහෙම කියමු. මේගොල්ලෝ ඇත්තටම කරන්නේ ළමයි වරක් බීජ නිපදවා මිය යනවා. එහෙම කට්ටියක් ඉන්නවා. වරක් බීජ නිපදවා මිය යනවා. මේගොල්ලන්ට සමහරු කියනවා සරල බහුවාර්ෂික කියලා. මේගොල්ලන්ගේ ගොඩක් සංචිත ආහාරනේ, ගොඩක් කටුක තත්ත්ව දරා ගන්න බෑ. අවුරුද්දක් තුල වර්ධක වර්ධනය ගත කරනවා. දෙවෙනි හෝ තුන්වෙනි අවුරුදු වල වර්ධක වර්ධනය ඉවර කරලා ප්‍රජනක වර්ධනයට ඇවිල්ලා වරක් පමණක් බීජ නිපදවලා මිය යනවා. තව කට්ටියක් ඉන්නවා ඊටත් වඩා සිද්ධිය සංකීර්ණයි මේ බහුවාර්ෂික වලම. ඒගොල්ල වර්ධක වර්ධන අවධියෙන් පස්සේ ප්‍රජනක අවධියටපත් වෙලා බීජ නිපදවනවා. බීජ නිපදවලා ඉවර වෙලා ආපහු යනවා ඒගොල්ලන්ගේ වර්ධක වර්ධන අවධියට. ගිහිල්ලා ආයෙත් කාලයක් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ආයෙත් ඊළඟ අවුරුද්දේ ප්‍රජනක අවධියට ඇවිල්ලා බීජ නිපදවනවා. මේගොල්ල වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. මෙන්න මේගොල්ලන්ට අපි කියනවා සංකීර්ණ බහුවාර්ෂික කියලා. ප්‍රජනක අවධියෙන් ආපහු වර්ධක අවධියට එළඹෙනවා. වර්ධක අවධියෙන් ආපහු ප්‍රජනක අවධියට එළඹෙනවා. මෙහෙම වෙමින් වසර ගණනාවක් ජීවත් වෙනවා. මේගොල්ල ඊටාම සංකීර්ණයි. මර්ධනය කිරීම ගොඩක් අපහසුයි. දැන් මේ වගේ භෝග ශාකත් අපි දැකලා තියෙනවා ළමයි. දැන් බලන්න අඹ ගහක් ගත්තාම අඹ පැලයක් හිටවපුවාම එයා අවුරුදු කීපයක් යනකම් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා මුල් වතාවට ගෙඩි හැදෙනවා. ඒ කියන්නේ ප්‍රජනක අවධියටපත් වෙලා බීජ නිපදවනවා, පළ හදනවා. හදලා ඒ ගෙඩි වැටුණාට පස්සේ ගෙඩි ඉවරනාට පස්සේ ආයෙත් ඊළඟ අවුරුද්දේ අඹ වාරය දක්වා වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ඊළඟ අවුරුද්දෙත් ආපහු අපි හිතමු අප්‍රේල් මාසේ කියලා. ආපහු අඹ වාරයට ඇවිල්ලා ප්‍රජනක අවධියට ඇවිල්ලා මල් පිපිලා අඹ ගෙඩි හැදෙනවා. අඹ ගෙඩි ඉවරනාට පස්සේ ආයෙත් වර්ධක අවධියට එනවා. මේවා දෙවන්ත ශාක බහුවාර්ෂික කියන්නේ ගොඩක් කල් ජීවත් වෙන කට්ටිය. සමහර වල්පැලයටත් ඉන්නවා එහෙම. වර්ධක අවධියේ ඉන්නවා. ක්‍රමානුවත් තරම් මුලින් වර්ධක අවධියේ වර්ධනයක් පෙන්눔 කරලා ඊට පස්සේ ප්‍රජනක අවධියටපත් වෙලා බීජ නිපදවලා මිය යන කට්ටියක් ඉන්නවා. ඒගොල්ල හරි සරලයි. ඒගොල්ල මර්ධනය කරන එක පහසුයි. තව කට්ටියක් ඉන්නවා අවුරුද්දක් හෝ යම් කාලයක් වර්ධක අවධියේ ඉඳලා ඊළඟට ප්‍රජනක අවධියටපත් වෙලා බීජ නිපදවනවා. බීජ නිපදවලා ආපහු ඉන්පසු යලිත් වර්ධක අවධියටපත් වෙලා ඊළඟ වසර දක්වා වර්ධනය වෙනවා. ආපහු ඊළඟ වසරේදී බීජ නිපදවලා ප්‍රජනක අවධියටපත් වෙනවා. මේ විදිහට වර්ධක ප්‍රජනක අවධි අතර
මාරුවෙන් මාරුවට ගමන් කරන වල්පලයට ඉන්නවා. මේගොල්ලෝ හරි සංකීර්ණයි. මර්ධනය කරන්න පහසු නෑ. අපි කියනවා මේගොල්ලන්ට සංකීර්ණ බහුවාර්ෂික කියලා. මේගොල්ලන්ගේ වැඩක් තමයි ගොඩක් සංචිත ආහාර ආදියක් තියෙනවා මේගොල්ලන්ගේ. භූගත කොටස් ආදියක් තියෙනවා. මර්ධනය කිරීමත් පහසු නෑ. උදාහරණ ඇටවරා වගේ වල්පලයට. ඒගොල්ලෝ මර්ධනය කරන්න අමාරු. මේ වර්ධක ප්‍රජනක අවධිය අතර කාලය සමග මාරුවෙන් මාරුවට සංක්‍රමණය කරනවා. ඒ නිසා ගොඩක් කල් ජීවත් වෙනවා, ගොඩක් සංචිත ආහාර තියෙනවා, භූගත කොටස් තියෙනවා, වැඩිපුර නරක හේවත් කටුක තත්ත්ව දරන්න පුළුවන්. ඔය වාගේ ලක්ෂණ හන්දා ඒගොල්ලෝ මර්ධනය කරන එක පහසු නෑ. හරිද ළමයි? මම මේ කතා කළේ ජීවිත කාලය අනුව වල්පැල වර්ග කිරීම ගැන පොඩි මතක් කිරීමක්. පළවෙනි අවුරුද්ද ඇතුළෙම වර්ධක හා ප්‍රජනක අවධි දෙකම ඉවර කරලා තමන්ගේ ජීවිත කතාව ඉවසාන කරන කට්ටිය ඒක වාර්ෂික වල්පැලයි. පළවෙනි අවුරුද්දේ වර්ධක අවධිය සම්පූර්ණ කරලා ඊට පස්සේ අවුරුද්දවල ප්‍රජනක අවධියට එළඹෙන උදවිය බහුවාර්ෂික වල්පැලයට මේගොල්ලෝ සරල බහුවාර්ෂික. ඒ කියන්නේ එකවරක් විතරක් ප්‍රජනක අවධියට ඇවිල්ලා බීජ නිපදවලා මැරෙන කට්ටිය. ඒ වගේම සංකීර්ණ බහුවාර්ෂික උදවිය. මුලින් වර්ධක අවධියේ ඉඳලා පස්සේ ප්‍රජනක අවධියට ඇවිල්ලා බීජ නිපදවන. ඉන්පස්සේ ආපහු වර්ධක අවධියට ඇවිල්ලා ඉන්පසු ආපහු ප්‍රජනක අවධියට ආදී වශයෙන් වර්ධක හා ප්‍රජනක අවධිය අතර මාරුවෙන් මාරුවට ගමන් කරන අයට කියනවා සංකීර්ණ බහුවාර්ෂික වල්පැලයට කියලා. ඒගොල්ලන් මර්ධනය කිරීම අපහසුයි. මොකද සංචිත ආහාර බොහෝ අධිකයි. කටුක තත්ත්ව දරා ගැනීමේ හැකියාව වැඩි. කාෂ්ඨීය ආදී ලක්ෂණ. හරි. ඔය ගැනයි අපි කතා කර හිටියේ. දැන් ඕකත් ඔළුවේ තියාගෙන බලන්න බහුවාර්ෂික වල්පැලයට ඒවත් පෙරිනියල් වීඩ්ස් කියන්නේ මොකක්ද කියන්නේ? වසර එකකට වඩා වැඩි කාලයක් ජීවත් වෙන වල්පැලයට මේ කාණ්ඩයට අයත් වෙනවා. මෙම ශාක යම් මට්ටමක් දක්වා වර්ධනය වූ පසු වාර කීපයක් පුෂ්පීකරණය සිදු වී ඵල හෝ බීජ නිපදවයි. ඒගොල්ලෝ තමයි අපි සංකීර්ණයි කියලා කිව්වේ. හැබැයි සමහරු ඉන්නවා ළමයි ඒගොල්ලෝ එච්චර හානිදායක නැහැ. සමහරු වරක් පමණක් බීජ නිපදවනවා. මට මෙතනට එකතු කරන්න පුළුවන්. අර එක පරම්පරාවෙන්ම කතාව ඉවර කරගන්න කට්ටිය කවුද? සමහරු එක්වරක් පමණක් බීජ නිපදවා මිය යති. මෙතන කියනවා ශාකයේ වර්ධනයද අඛණ්ඩව සිද්ධ වෙනවා. ඒ කතා කරන්නේ මේ වාර කීපයක් ප්‍රජනක අවධියට පත් වෙන කට්ටිය ගැනයි. ඒගොල්ල ගැන තමයි මේ කියන්නේ. අර එක සැරින්ම ජීවිතය ඉවර කරගන්න අය ගැන නෙවෙයි. ඇයි මේගොල්ල වර්ධක ප්‍රජනක මාරුවෙන් මාරුවට යනවා. එතකොට මේගොල්ලන්ගේ බහුවාර්ෂික වල පොදුවේ බීජ වලට අමතරව වෙනත් ක්‍රම ගණනාවකින් බෝ වෙනවා. මොනවද? රයිසෝම මගින්, ආකන්ද මගින්, බල්බ මගින්, කෝම මගින්, මොරෙයයන් මගින්, දාවක මගින් ආදී වශයෙන් බීජ වලට අමතරව වෙනත් ක්‍රම ගණනාවකින් හෙවත් වර්ධක ක්‍රම ගණනාවකින් ප්‍රචාරණය වෙනවා. වර්ධක ක්‍රම ගණනාවකින් ප්‍රචාරය වෙනවා. ඒ නිසාම මේගොල්ලන්ගේ ගොඩක් සංචිත ආහාර බහුලයි. සංචිත ආහාර බහුලයි කියන්නේ නම් හුඟක් වෙලාවට මේගොල්ලන්ගේ පොළොව යට කොටස් හේවත් භූගත කොටස් පවතිනවා. පොළොව යට හේවත් භූගත කොටස් තියෙනවා. රයිසෝමද, ආකන්දද, කොහොමද, බල්බද. ඒ නිසා අපි මර්ධනය යටතේ උඩින් ලබා දෙන තත්ත්ව පොළොව යටට ලැබෙන්නේ නැති නිසා මර්ධනය කරන්න අපහසුයි. දැන් අපි වල්පැලෑටියක් මර්ධනය කරනවා කියලා හුඟක් වෙලාවට කරන්නේ මේගොල්ලන්ගේ තියෙන ගැටලුවක් තමයි භූගත කොටස් බහුලව තියෙනවා. භූගත කොටස් කියන්නේ පොළොව යට තියෙන කොටස් බහුලව තියෙනවා. රයිසෝම, ආකන්ද, බල්බ ආදී වශයෙන් තියෙනවා. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? ඒ හින්දාම මර්ධනය කරන්න අපහසු වෙනවා. ඇයි? ළමයෝ අපි දැන් මර්ධන තත්ත්ව ලබා දෙන්නේ පොළොව උඩ ඉඳන්. පොළොව උඩින් ලබා දෙන මර්ධන තත්ත්ව පොළොව යට තියෙන කොටස් වලට නොලැබී යන්න පුළුවන්. මෙහෙම හිතන්නකෝ ළමයි. දැන් ළමයෝ හිතන්න මේ තියෙන්නේ පොළොව මට්ටම කියලා. මෙන්න ළමයි
පොළොව මට්ටමට ඉහළින් තියෙනවා වායුගෝලය. මෙන්න පොළොව මට්ටමට පහළින් තියෙනවා පස. අපි කිසියම් වල් පැලෑටියක් ගත්තොත් මේකේ කඳ පත්‍ර ආදිය වායුගෝලයේ තියෙනවා. සමහර වෙලාවට භූගත කොටස් පොළොව යට තියෙනවා. අපි මේ වල් පැලෑටියට කිසියම් මර්ධන ක්‍රමයක් ලබා දෙනවා. සමහර වෙලාවට වල්නාශකයක් යොදනවා, සමහර වෙලාවට වීසි ගහනවා, සමහර වෙලාවට උදළු ගන්නවා, සමහර වෙලාවට ගිනි තියනවා වෙන්නත් පුළුවන් යාන්ත්‍රිකව. හැබැයි මේ සියලුම මර්ධන ක්‍රම ලැබෙන්නේ කොහාටද? වායුගෝලයේ තියෙන කොටසට. හරි. දැන් මේ යොදන මර්ධන ක්‍රම මගින් වල් පැලෑටියේ වායුගෝලයේ තියෙන කොටස විනාශ වුණා. නමුත් මොකද වෙන්නේ? මේ පොළොව යට තියෙන කොටස ඉතුරු වෙනවා. පොළොව යට තියෙන කොටස ඉතුරු වෙනවා මේ විදිහට. වායු කොටස මැරුණට පොළොව යට තියෙන කොටස තියෙනවා මේ විදිහට. ඊළඟට මොකද ළමයා වෙන්නේ? තව ටික කලක් ගියාම ආපහු ඒක ලියරනවා. ඒකයි මේ සංචිතාහාර බහුල. එහෙම නැත්නම් භූගත කොටස් සහිත වල් පැල මර්ධනය කිරීම අපහසු වෙන්නේ. ඒකයි කියලා තියෙන්නේ මර්ධනය කිරීම වඩා අපහසුයි, විශේෂයෙන්ම භූගත කොටස් තියෙනවා නම්. හරිද? දැන් මේකට උදාහරණ වශයෙන් අපි දක්වලා තියෙනවා ඔය ඇස් අඩි. සමහර පැතිවල ඔකට ඇත් අඩි කියලාත් කියනවා. ඔහොම කියන්නේ හේතුව මෙයාගේ පත්‍රයේ ඔන්න අලිය කකුල වගේ. ඉතින් හුඟක් පැතිවල කියන්නේ ඇත් අඩි කියලා තමයි. මට ලැබුණා ඔය සමහර ඌව ප්‍රදේශයේ සමහර පැතිවල ඇස් අඩි කියලා. කියන මම ඒක හිතලා මේක යෝජනා කළේ එලිෆැන්ටෝෆස් ස්කැබ. එහෙම නැත්නම් කරල් හැබ. ඇකිරැන්තෙස් ඇස්පෙරා. එහෙම නැත්නම් වල් පාස්ලි ඩෝකස් කැරොටා. මේ ගැන වචනයක් කියන්න කැමති ළමයි. මේ ඩෝකස් කැරොටා හෙවත් වල් පාස්ලි ගැන වචනයක් කියන්න කැමති. මෙන්න මෙයා ගැන මේ නමින්ම තමයි අපි කැරට් හඳුන්වන්නේ. කැරට් වල විද්‍යාත්මක නාමයත් ඩෝකස් කැරොටා තමයි. හැබැයි දැනගන්න මෙයා ඒකෙම තියෙන ඊකොටයිප් එකක් හෙවත් ඊට සමාන වල් පැලෑටියක්. හෙන්දෙරිකා මිරාබිලිස් ජලාපා ඇටවරා කියලා කියනවා. සමහර පැතිවල හීන් ඇටවරා කියලාත් කියනවා. සයිනොඩන් ඩැක්ටයිලොන් නැත්නම් සයිනොඩන් ඩැක්ටිලෝන් කියලා අපි කියනවා. ඔය අපි කතා කළේ බහුවාර්ෂික වල් පැලවලට උදාහරණ කිහිපයක් තමයි. තව හරිම කරදරකාරී පුද්ගලයෙක් තමයි මේ කලාඳුරු හෙවත් සයිපරස් රොටොන්නස් කියලා කියන්නේ. ඒ වගේම ජපන් ජබර ඊකෝනියා ක්‍රැසිපස්. මෙයා වී වගා වාසිතුව හමුවන ටිකක් විතර ජලද වල් පැලෑටියක් වෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම ජලද කියන්නත් බෑ. තව එක්කෙනෙක් ඉන්නවා වල් හෙන්දරික්කා මිරාබිලිස් නික්ටැග්නියා කියලා මෙයාට කියනවා. නැත්නම් නික්ටැග්නියස් කියලා කියනවා. මෙයා වල් හෙන්දරික්කා. කලින් එක්කෙනා හෙන්දරික්කා. මිරාබිලිස් ජලාපා කියන්නේ හෙන්දරික්කා. මෙයා වෙන එක්කෙනෙක්. හරිද? දෙන්න. ඊළඟට විෂ්ණු ක්‍රාන්ති එවල්වියුලස් ඇල්සිනොයිඩ්ස් ඉලුක් හරි හානිකර භයානක වල් පැලෑටියක්. කවුද? ඉම්පෙරාටා සිලින්ඩ්‍රිකා හෙවත් ඉලුක්. ඒ වගේම ගඳපාන ලැන්ටානා කැමාරා, ඒ වගේම බෝවිටියා ඔස්බෙක්ටියා ඔක්ටෙන්ඩ්‍රා. තවත් ඕනනම් මේ ඉලුක් හින්දම අපට කියන්න පුළුවන් මේ වගේම හානිකර වල් පැලෑටියක් තමයි මානා. ඉලුක් මාන කලාඳුරු හරිම නරක කට්ටිය. මෙයාගේ විද්‍යාත්මක නාමය සිම්බපෝගන්. විශේෂය වෙනවා. සිම්බපෝගන් නාඩුස් කියලා කියනවා. ඉලුක් මාන කලාඳුරු ඔය පාතීනියම් ඔය වාගේ හරිම නරක වල් පැලෑටි ජීවත් වෙනවා ළමයි. පොදුවේ මේ නරක වල් පැලෑටි ඔක්කොම එකතු කරපුවාම මිනිස්සු පුද්ගලයෝ කියනවා මේකට නරක දුසිම කියලා.
මේ වගේ බොහොම හානිකර වල්පැලෑටි වලට කියනවා මිනිස්සු නරක දුසිම කියලා. සමහරු ඉංග්‍රීසියෙන් කියනවා dirty dozen කියලා. මේ වල්පැලෑටි හරිම නරකයි. වගාවකට ආවොත් වඳ කරන්න බෑ. භූගත කොටස් තියෙනවා. අර මං ඉස්සරහදී කතා කරපු ඇලිලෝපති තත්ත්වය දක්වනවා. ඉතින් මේවායේ ගොඩාක් නරක ලක්ෂණ තියෙන හින්දා මේ වල්පැලෑටි ඉඩමක තිබුණොත් ඒ ඉඩමේ අගය ගොඩක් අඩු වෙනවා. ඒ නිසා මිනිස්සු මේවට බොහොම නරකයි කියලා කියනවා. මේ යටතේ තමයි ඔය අපි කතා කරන ඉලුක්, මාන, එහෙම නැත්නම් කලාඳුරු, පාතීනියම් වැනි වල්පැලෑටි එන්නේ. මේවට අපි කියනවා නරක දුසිම හෙවත් dirty dozen කියලා. ලංකාවේ මේ ඔක්කොම තියෙනවා. ඒකත් දැනගන්න හැබැයි ඒ අස්සේ. ඊළඟට අපට පුළුවන් ළමයි රූපාකාරයේ අණුව වල්පැලෑටි වර්ග කරන්න. මේ රූපාකාරයේ අණුව වල්පැලෑටි වර්ගීකරණයට අපි කියනවා morphological classification කියලා. මේකට අපි කියන්නේ morphological classification කියලා. අපි කතා කරමින් හිටියේ වල්පැලෑටි ගැන. අපි කිව්වා වල්පැලෑටි කියලා කියන්නේ අනවශ්‍ය ස්ථානයක පැවෙන ඕනෑම අනවශ්‍ය පැලෑටියක්. යම් ස්ථානයක වගාවෙන් ඉවත් වෙන්න ඕනේ කියලා හිතන පැලෑටියක්. එහෙම නැත්නම් අහිතකර ලක්ෂණ නිසා භෝග ශාක වලට තරගයක් දීලා ආශ්‍රයන අඩු කරන එක. අපි කිව්වා මේ වල්පැලෑටි වල එක පැත්තකින් වාසි තියෙනවා කියලා. වල්පැලෑටි වල එක පැත්තකින් වාසි තිබුණා. වාසි වගේම වල්පැලෑටි වල අවාසිත් තිබුණා. අවාසි වැඩි හින්දා අපේ කල්පනාව වල්පැලෑටි විනාශ කරන්න. වල්පැලෑටි විනාශ කරන්න ගියාම මෙයා සතුරෙක් නම් අපට අවශ්‍ය වුණා එයාගේ ගති ගුණ ගැන දැනගන්න. ඕනම සතුරෙක් මර්ධනය කරන්න එහෙම. මේ යටතේ අපි ඉස්සෙල්ලම කරපු වැඩි වල්පැලෑටි වර්ග කරන්න කල්පනා කළා. වල්පැලෑටි වල වර්ගීකරණය අනුව අපිට ප්‍රධාන වර්ගීකරණ තුනක් හම්බ වුණා. එකක් තමයි ඒගොල්ල කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක. ඒ අනුව අපි කිව්වා වල්පැලෑටි ප්‍රධාන ආකාර කීපයකට බෙදන්න පුළුවන්. දෙකකට බෙදන්න පුළුවන්. ඒක වාර්ෂික වල්පැලෑටි, බහුවාර්ෂික වල්පැලෑටි. තව වර්ගීකරණය අපි දැන් ඒ ගැන කතා කළා. මෙතෙක් අපි කතා කළේ මේ ඒක හා බහුවාර්ෂික වල්පැලෑටි ගැන. අපි මේ කතා කරන්නේ වල්පැලෑටි වර්ගීකරණය පිළිබඳව මතක් කරගන්නේ. මම මේ දක්වලා තියෙන උදාහරණ. මේ අපි කතා කරලා තියෙනවා ජීවන චක්‍රයේ දිග අනුව නැත්නම් ජීවත් වෙන කාලය අනුව තමයි ළමයෝ ඒක වාර්ෂික බහුවාර්ෂික කියලා බෙදුවේ. දෙවෙනි එක රූපාකාරය අනුව රූපීය ලක්ෂණ මොන වගේද කියන එක තුන්වෙනිව වැඩෙන පරිසරය අනුව. අපි දැන් කතා කරලා ඉවරයි ජීවිත කාලයේ දිග අනුව වල්පැලෑටි බෙදෙන විදිහ ඒක වාර්ෂික හා බහුවාර්ෂික විදිහට. අපි දැන් මේ යෝජනා කරලා තියෙන්නේ දෙවෙනි වර්ගීකරණය ගැන කතා කරන්න. ඒකට කියනවා අපි morphological classification හෙවත් රූපාකාරයේ මත ගොඩනගන වර්ගීකරණය කියලා. ඒ ගැන කතා කළාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා තුන්වෙනි වර්ගීකරණයක් ගැන කතා කරන්න. මොකක්ද? මේ වල්පැලෑටි මොන වගේ පරිසරයකද හැදෙන්නේ කියන එක අනුව. නැත්නම් එයාගේ හැබිටාට් එක හෙවත් නිකේතනය අනුව වර්ග කරන්නයි කල්පනා. එහෙනම් අපි දැන් මේ බලන්න යන්නේ රූපාකාරයේ හෙවත් රූපීය ලක්ෂණ මත වල්පැලෑටි වර්ගීකරණය. දැන් අපි දන්නවා ශාකයක් ගත්තාම ළමයි මේ ශාකයේ පවතින විවිධ රූපීය අවයව කඳ තියෙනවා, පත්‍ර තියෙනවා, මුල් ආදිය තියෙනවා. මෙන්න මේවට තමයි රූපීය අවයව කියලා කියන්නේ. නැත්නම් ශාකයේ තියෙන morphological characters. එතකොට දැනගන්න මේ රූපාකාරයේ මත වල්පැල වර්ග කරන්න ගියාම ප්‍රධාන වශයෙන් සලකා බලලා තියෙන රූපීය ලක්ෂණය වන්නේ වල්පැලෑටි වල පත්‍රයි. එහෙනම් මම කියන්න කැමතියි මෙතන මේ රූපීය ලක්ෂණ මත වල්පැලෑටි වර්ගීකරණයේදී මූලික අවධානයක් යොමු කළ රූපීය ලක්ෂණය වන්නේ වල්පැලෑටි වල පත්‍රවල ස්වභාවය කියලා. මෙතන මට කියන්න පුළුවන් මූලික අවධානයක් යොමු කළ වල්පැලෑටි වල
රූපීය ලක්ෂණය වන්නේ මොකක්ද ළමයෝ? පත්‍රවල ස්වභාවයයි. නැත්නම් පත්‍රවල රූපාකාරයයි. රූපීය ලක්ෂණය වන්නේ මොකක්ද? පත්‍රවල රූපාකාරයයි. පත්‍රවල රූපාකාරයයි. මේකට සමහරු කියයි ළමයෝ ලීෆ් මෝෆොලොජි කියලා බර වචනය. ලීෆ් මෝෆොලොජි අරගෙන තමයි මේ පත්‍රවල හැටි අරන් තමයි මේක බෙදලා තියෙන්නේ. මේ අනුව බලන්න ළමයි ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකකට කියනවා පළල් පත්‍ර, අනිකට කියනවා තෘණ, අනිකට කියනවා පන් වර්ග. සමහරු කියයි පළල් පත්‍ර වලට බ්‍රෝඩ් ලීව්ස් කියලා. මොකක් කියලාද ළමයෝ? බ්‍රෝඩ් ලීව්ස් කියලා. ඉංග්‍රීසියෙන්. සමහරු කියයි තෘණ වර්ග වලට ළමයි grasses කියලා. සමහරු කියයි පන් වර්ග වලට ළමයෝ sedges කියලා. දැන් ළමයි මේ සම්බන්ධයෙන් කරන්න තියෙන හොඳම වැඩේ තමයි පොඩි වගුවක් මගින් සංසන්දනය කරගන්නේ. මෙන්න තියෙනවා කරුණ, පළල් පත්‍ර, තෘණ, පන් වර්ග. පළවෙනි කරුණ තමයි ළමයෝ අපි කතා කරන මේගොල්ලන්ගේ වර්ගීකරණ මට්ටම. මෙයා ඉන්නේ කොතනද කියන එක. මේ පළල් පත්‍ර කියන කට්ටිය මම කිව්වා මේගොල්ලන්ට ඉතින් ඉංග්‍රීසි වචනය බ්‍රෝඩ් ලීව්ස් කියලා. මේගොල්ලන්ට අයිති වෙනවා බොහෝ ද්විබීජපත්‍රී ශාක කුල. ද්විබීජපත්‍රී කියලා කියන්නේ බීජයේ බීජපත්‍ර දෙකක් තියෙනවා. බීජයේ කලලයේ බීජපත්‍ර දෙකක් තියෙන කට්ටිය. හැබැයි ඒ වගේම සමහර ඒක බීජපත්‍රී ශාක කුල. ඒ කියන්නේ කලලයේ බීජපත්‍ර එකක් විතරක් තියෙන කට්ටියත් අයිති වෙනවා. කවුද? මේ පළල් පත්‍ර කියන කාණ්ඩයට. ඉතින් ළමයි මේ විදිහට ලෝකයේ තියෙන සමස්තයක් ශාක නැත්නම් බහුතරයක් ශාක ද්විබීජපත්‍රී වෙනවා. ඒ වගේම සමහර ඒකබීජපත්‍රී ශාකත් මේකට රිංගන හන්දා දැනගන්න උපරිම ප්‍රමාණයක් වල්පලට අයිති වෙනවා ඇත්තේ මේ පළල් පත්‍ර කාණ්ඩයට තමයි. මට කියත හැකි මෙතන උපරිම ප්‍රමාණයක් වල්පැල මේට අයත්ය කියලා. දෙවන කාණ්ඩයට අපි කියනවා තෘණ කියලා. සමහරු ඉංග්‍රීසියෙන් කියයි grasses කියලා. මේකට අයත් වෙන්නේ එක්තරා ඒකබීජපත්‍රී ශාක කුලයක් තියෙනවා. මේකට අපි කියනවා ග්‍රැමිනේ කුලය කියලා. නැත්නම් සමහරු කියයි තෘණ කුලය කියලා. සමහරු මේකට තව නමක් යෝජනා කරනවා පොයේසියේ කුලය කියලා කියනවා. පොයේසියේ කුලය තමයි අයිති වෙන්නේ. මෙතන ඉන්නවා පන් වර්ග. ඒගොල්ලන්ට කියනවා අපි sedges කියලා. අයිති වෙන්නේ එකම එක ඒකබීජපත්‍රී කුලයයි. මොකක්ද? සයිපෙරාසියේ කියන කුලය. එකම එක කුලයයි අයිති වෙන්නේ සයිපෙරාසියේ කියන කුලය. ළමයෝ ඊළඟට වැදගත් වෙන්නේ පත්‍රවල හැඩය තමයි. පත්‍රවල හැඩයමත් තමයි මේගොල්ලා ප්‍රධාන වශයෙන් පළල් පත්‍රද, තෘණද, පන් වර්ගද ආදී වශයෙන් වර්ග කරලා තියෙන්නේ. අපි ඊළඟට ගත්තොත් එimhe මේගොල්ලන්ගේ පත්‍ර හැඩය. අන්න ඒක යන තමයි මේ වර්ගීකරණය ගොඩනගලා තියෙන්නේ. අපි ගත්තොත් පළල් පත්‍රවල පත්‍ර හැඩය එක්ක ළමයෝ ඕවල් ආකාර වෙනවා. ඕවල් ෂේප් වෙනවා. මේ විදිහට
මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. එහෙම නැත්නම් වෘත්තාකාරයි. මේ වගේ හැඩයක් තමයි එහෙම නැත්නම් තියෙන්නේ. හැබැයි පත්‍රවල එක ලක්ෂණයක් තියෙනවා. පත්‍රයේ කිසියම් පළලක් තියෙනවා මේ විදිහට මේ. මෙහෙම පත්‍රවල යම් පළලක් තියෙනවා. ඒකයි මේකට බ්‍රෝඩ් ලීව්ස් එවත් පළල් පත්‍ර කියන්නේ. තෘණවල පත්‍රයක් ගත්තොත් ඒක නිකන් රේඛාවක් වගේ දිගටි. මේකට සමහරු කියනවා ලීනියර් ෂේප් එක කියලා. මේ බලන්න ළමයි තෘණ පත්‍රය. මෙන්න මේ වාගේ ඉරක් වගේ ලයින් එකක් වගේ මෙහෙම දිගයි. ඒකයි මේකට රේඛීය කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා ලීනියර් ෂේප් කියලා. එතකොට පන් වර්ගවලත් පත්‍රයක් ගත්තොත් මේ වාගේ ලයින් එකක් නැත්නම් ඉරක් වගේ දිගයි. ඒකටත් අපි කියන්නේ ලීනියර් ෂේප් එක කියලා. හරි. මෙයාගේ පත්‍ර වෘත්තාකාරයි හෝ ඕලාකාරයි. මේ දෙන්නගේම පත්‍ර දිගටි හැඩයෙන් යුක්ත වෙනවා. ඊළඟට නාරටි වින්‍යාසය. මේකට සමහරු කියනවා ළමයි වීනේෂන් කියලා. නාරටි වින්‍යාසය ගත්තොත් පළල් පත්‍රවල තියෙන්නේ දැලක් වගේ නාරටි වින්‍යාසයක්. මෙහෙම තියෙනවා නම් ශාක පත්‍රය. මෙහෙම දැලක් වගේ තියෙනවා ඔහොම නාරටි. මෙන්න මේකට සමහරු කියනවා ජාලාභ, සමහරු කියනවා නෙට් ලයික් කියලා. නමුත් තෘණ වර්ගවල නාරටි වින්‍යාසය ගත්තොත් මේ විදිහට ප්‍රධාන නාරටියක් කියලා එකක් හොයන්න අමාරුයි, සමාන්තරයි. මේගොල්ලන්ගේත් නාරටි වින්‍යාසය මෙහෙම එකිනෙකාට සමාන්තරව තියෙනවා. ඊළඟට මේගොල්ලන්ගේ කඳක හරස් කඩක් පරීක්ෂා කළොත්, කඳක් මැදින් කපලා බැලුවොත් එහෙම මේගොල්ලන්ගේ පළල් පත්‍රවල කඳේ හරස්කඩ මෙහෙම රවුමක් හෙවත් වෘත්තාකාරයි. ඒ වගේම තෘණ වර්ගවලත් කඳේ හරස්කඩ රවුමක් වගේ වෘත්තාකාරයි. හැබැයි පන් වර්ගවල සමහරුන්ගේ වෘත්තාකාර වෙන්නත් පුළුවන්, සමහරුන්ගේ ත්‍රිකෝණාකාර වෙන්නත් පුළුවන්, සමහරුන්ගේ චතුරස්‍රාකාර වෙන්නත් පුළුවන්. දැනගන්න සමහර පන් වර්ගවල කලාතුරකින් තියෙනවා වෘත්තාකාර. හරිද? අපි ඊළඟට සලකා බැලුවොත් මේගොල්ලන්ගේ මූල පද්ධතිය පළල් පත්‍රවලට තියෙන්නේ ළමයි මුදුන් මූල පද්ධතිය. මේ වගේ මුදුන් මුලක් තියෙනවා. ඒකෙන් අතු විදිලා තියෙනවා. මෙහෙම කඳ තියෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම තෘණ වර්ගවලට තියෙන්නේ එහෙම මුදුන් මුලක් කියලා කතාවක් නෑ. කෙඳි කෙඳි වගේ විහිදී ගියේවත් තන්තු මූල පද්ධතියක් තියෙනවා. අපි පන් වර්ගවල ගත්තොත් එයාගෙත් තියෙන්නේ තන්තු මූල පද්ධතිය. කෙඳි කෙඳි වගේ රැවුල වගේ තියෙන එකක් තියෙනවා. ඊළඟට පුෂ්ප මංජරිය මල් පොකුර ගැන කතා කළොත් පළල් පත්‍රවල තනි පුෂ්පයක් තියෙනවා. එහෙම නැත්නම් කලාතුරකින් මංජරී වශයෙන් හටගන්නවා. ඒ වගේම තෘණවල හටගන්නේ පුෂ්ප මංජරියක්ම තමයි. ඒකට අපි කියනවා බොහෝ විට සංයුක්ත ඒකාක්ෂයක් හෙවත් රැසීම් එකක් කියලා. හුඟක් වෙලාවට පන් වර්ගවලත් පුෂ්ප මංජරියක් තියෙනවා. මේක බොහෝ විට තුනට බෙදුණු අක්ෂයකින් කෙලවර වෙනවා. ඔය තුනැස්ස කියලා ඒවෙම හරි පැහැදිලි මේක. පන් වර්ගවල තියෙන පුෂ්ප මංජරිය මෙහෙම ඇවිල්ලා ළමයෝ අවසානයේ තුනට බෙදෙනවා මෙන්න මෙහෙම. මේ තියෙන ප්‍රධාන අක්ෂය නම් මෙහෙම තුනකට බෙදලා තියෙනවා. හොඳයි. ඊළඟට උදාහරණ දක්වලා තියෙනවා කුප්පමේනිය, කටුතම්පල, ගඳපාන, වල්හබරල, ඊළඟට තෘණවලට ගොජරවාලු, බජිරි, වෙල්මාරුක්, ඇටවර, බටදැල්ල, පන් වර්ගවලට කලාඳුරු, තුනැස් ආදී වශයෙන් අපි උදාහරණ ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. එහෙනම් අපි ඔය කතා කළේ වල්පලෑට සඳහා දෙන්න පුළුවන් දෙවන වර්ගීකරණය මොකක්ද? පළවෙනි එක අපි කිව්වා ඒගොල්ලන්ගේ ජීවිත කාලය මත කියලා. දෙවෙනි වර්ගීකරණය තමයි වල්පලෑටි වල රූපාකාරයේ මත ගොඩනැගූ වර්ගීකරණය.
දැන් මේ යටතේ අපි දක්වලා තියෙනවා පළල් පත්‍ර, තෘණ වර්ග හා පන් වර්ග. බලන්න පළල් පත්‍රවල පත්‍රවල පළල වැඩි. මෙයාගෙන මුදුන් මූල පද්ධතියක් නෙවෙයි තියෙන සමහර ඒවා මුදුන් මූල පද්ධතිය. තෘණ වර්ගවල පත්‍ර රේඛීය හැඩයක් තියෙනවා. පුෂ්ප මංජරියක් තියෙනවා. පන් වර්ගවලත් පත්‍ර රේඛීය හැඩයයි. ඒ වගේම බලන්න තුනට බෙදුණු අක්ෂයකින් පුෂ්ප මංජරිය කෙලවර වෙනවා. අපි එහෙනම් කතා කරලා ඉවරයි. වල්පැලෑටි වර්ගීකරණය යටතේ ජීවිත කාලය මත ගොඩනැගූ වර්ගීකරණය. ඒ වගේම දෙවනුව අපි කතා කළා රූපාකාරයේ මත ගොඩනැගූ වර්ගීකරණය. එහෙනම් අපි ඉදිරියේදී සලකා බලමු මේගොල්ලන්ගේ තුන්වෙනි වර්ගීකරණය ජීවත් වන නිකේතනයේ මත ගොඩනැගුණු වර්ගීකරණය හා කොහොමද මේගොල්ල එහෙම නැත්නම් කාටද අපි ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි කියන්නේ කියලා.